සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින අයං වස්සාන කාලෝ සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරනවා ඇමරිකාවේ කැලිෆෝනියාහි පදිංචි පින්වත් සිසිර කුමාර මහත්මයා, වසන්ති චතුරංගනී මහත්මිය, ඒ වගේම සුදම් අනුත්තර පුතුණුවන්, අමාෂා කලිදුනී දියණිය සහ සනුත් බණ්ඩාර පුතුණුවන් විසින් තමයි අද දායකත්වයේ දරන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් තමයි මේ ලෝකේ පහළ වෙන්න ආශ්චර්යමත්ම උත්තමයන් වහන්සේ. මේ ලෝකේ අසිරිමත්ම උත්තමයන් වහන්සේ තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. තුන් ලෝකෙම අග්‍ර උත්තමයන් වහන්සේ තමයි ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මේ ලෝකේ පහළ වෙලා ලෝකේ යථාර්ථය කුමක්ද කියලා මේ ලෝකෙට දේශනා කරා. මේ ලෝකේ පවතින යථා ස්වභාවය මෙයයි කියලා දේශනා කරා. ලෝකේ තියෙන පරම සත්‍ය මෙයයි කියලා භාග්‍යතුන් වහන්සේ ලෝකෙට පහළ වෙලා දේශනා කරා. ලෝකේ ඇත්ත ස්වභාවය මේ ලෝකෙට දේශනා කරන්න පහළ වෙන්නේ බුදු කෙනෙක්. බුදු කෙනෙක් පහළ වෙලා ලෝකේ යථාර්ථය මෙයයි, ලෝකේ ඇත්ත මෙයයි කියලා දේශනා කරනවා. ඒ නිසා ලෝකෙට අනුකම්පාවෙන් තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරා ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකේ uppajjamaano uppajjati බහුජන හිතාය. මහණෙනි, මේ ලෝකෙට කලාතුරකින් එකම එක උත්තමයෙක් පහළ වෙන බොහෝ අයට හිත පිණිස, බහුජන සුඛාය, බොහෝ අයට සැපේ පිණිස, ලෝකානුකම්පාය, මේ ලෝකෙට අනුකම්පා පිණිස, අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානන්ති, දේව මිනිසුන්ගේ යහපත පිණිස, හිතසුව පිණිස කලාතුරකින් මේ ලෝකෙට එකම එක උත්තමයෙක් පහළ වෙනවා. කතමෝ ඒක පුද්ගලෝ. මහණෙනි, ඒ එකම එක පුද්ගලයා කවුද? තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ. ඒ තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ ලෝක සත්වයාට අවබෝධයේ පිණිස පවතින සෑම දෙයක්ම දේශනා කරා. ලෝකයට අවබෝධයේ පිණිස, මේ ලෝක සත්වයාට ජීවිත අවබෝධයේ පිණිස උපකාර වන සෑම දෙයක්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. ඉතින් ඒ නිසා අපි හිත පහදවා ගන්න ඕනේ පින්වත්නි, ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන. උන්වහන්සේ විමුක්තිය පිණිස පවතින සෑම දෙයක්ම දේශනා කරා. සෑම දෙයක්ම දේශනා කරා. සීල සමාධි ප්‍රඥා හැටියට උන්වහන්සේ ප්‍රතිපදාව දේශනා කරා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා හැටියට වැඩෙන ආකාරය දේශනා කරා. සීලේ අනුසස් දේශනා කරා. සමාධියේ ප්‍රඥාවේ තියෙන වැදගත්කම මනාකොට දේශනා කරා. අවබෝධයේ පිණිස පවතින සියලු දේවල් භාග්‍යතුන් වහන්සේ දේශනා කරා.
ඉතින් ඒ නිසා මේ උදාර වූ තුන් ලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේ අවබෝධයෙන් සරණ යන්න ඕනේ. ඒ ශ්‍රී සද්ධර්මය අපි අවබෝධයෙන් සරණ යන්න ඕනේ. ශ්‍රාවක මහා සංඝරත්නයේ අපි අවබෝධයෙන් සරණ යන්න ඕනේ. අපේ ජීවිතේට බොහෝ කල ඒ යහපත හිතසුව පිණිස පවතිනවා පින්වත්නි. උතුම් වූ තිසරණේ තමයි අග්‍රතම සරණ. ඒතං කෝ සරණං කේමං. එයයි කියනවා බය නැති සරණ. ඒතං සරණ මුත්තමං. උතුම්ම සරණ. ඒතම් සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. මේ සරණට කෙනෙක් පැමිණෙයිද සියලු දුකින් නිදහස් වෙලා යයි. සියලු දුක්ඛ දෝමනස්යන්ගෙන් නිදහස් වෙලා යයි. ඉතින් ඒ නිසා පින්වත්නි උතුම් තිසරණය අපි හොඳට රැකගන්න අපි මහන්සි ගන්න ඕනේ. බලන්න මේ සීලයේ තියෙන වැදගත්කම. මේ සීලේ කොයිතරම් අපේ ජීවිතේට වැදගත් වෙනවද කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට. මේ සීලේ වැඩිම නිසා සීලේ පුරුදු කිරීම නිසා අපේ ජීවිතේට ඇතිවෙන ආනිසංස කියලා නිම කරන්න බෑ. හිතා ගන්න බැරි උදාර විපාක ආනිසංස මේ සීලය තුලින් ලැබෙනවා. ඉතින් ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරා සීලං යාව ජරා සාදු. මේ සීලං යාව ජරා සාදු. ජරාවට පත් වෙනකම් සිල් රකින්න කිව්වා. ජරාවට පත් වෙනකම් සිල් රකින්න. සීලේ ඒ තරම් ආනිසංස තියෙනවා. සීලයක් රකින්න කෙනෙකුට පින්වත්නි උදාර ආනිසංස තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ සිල් රකින්න කෙනා අප්‍රමාදී ඇස කන් නාසය දිවකය මනස ඉඳුරන් සංවර කරගෙන හොඳට සීලයක් රකින්න කෙනාට පින්වත්නි භාග්‍යතුන් වහන්සේ වදාලා එයා අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන කෙනෙක් අකුසලයට බයයි ඒ වගේම පවට බයයි ඒ නිසා එයා ධාර්මිකව ජීවත් වෙන කෙනෙක් මෙයාට බොහෝ භවභෝග සම්පත් උපදවා ගැනීමේ වාසනාවක් උදා වෙනවා සිල් රැකීම නිසා. සිල් රැකීම නිසා බලන්න කල්යාණෝ කිත්ති සද්දෝ අබ්බුක්කච්චති. කල්යාණ කීර්තිරාවයක් පැතිරෙනවා සිල්වන්ත කෙනා ගැන. සිල්වන්ත කෙනා ගැන කල්යාණ කීර්තිරාවයක් පැතිරෙනවා. අසම්මෝහල්ලෝ කාලං කරෝති. සීමුලා නොවි කලුරිය කරනවා. සීමුලා නොවි කලුරිය කරනවා. යදි පරිසාය උපසංකමති විසරතෝ උපසංකමති අමංකෝ භූතෝ. යම් පිරිසක් කරා එළඹේද යම් පිරිසක් මැද්දට මෙයා යයිද විශාරදව යන්න පුළුවන්. විශාරදව යාමේ වාසනාවක් එයාට තියෙනවා හැකියාවක් තියෙනවා සීලය නිසා. කායස්ස වේදා පරම් මරණා සුගතින් සග්ගන් ලෝකං උපපජ්ජති. මරණයන් මත්තේ එයා දෙවියන් අතර උපදිනවා. බලන්න මේ සීලයේ අනුසස්. ඔබ කැමති වෙන්න සීල් රකින්න. සීලයට කැමති වෙන්න. සීලයට කැමති වෙලා හොඳට තමන්ගේ සීලය පුරුදු කරන්න. ඒ සීලේ පුරුදු කිරීම නිසා උදාර ආනිසංස ලැබෙනවා. දැන් මේ ගිහි පින්නතුන්ට ගත්තොත් පංච සීලයේ තියෙන නිත්‍ය පංච සීලේ උපෝසත දවසට ඒ බ්‍රහ්මචාරී උපෝසත සීලය රැකගෙන වාසය කරන්න පුළුවන්. උදාර සිල්වල හික්මෙන්න පුළුවන් වාසනාව අපිට තියෙනවා. ඒ තරම් උදාර ආනිසංස කියලා නිම කරන්න බැරි ආනිසංස සිල් රැකීම නිසා අපිට උදා වෙනවා. ඒ බලන්න භාගතුන් වහන්සේ මේ සිල්වන්ත කෙනෙක් ධර්මයේ පුරුදු කරද්දී ලැබෙන ආනිසංස සීලේ පුරුදු කිරීම නිසා එයාට ලැබෙන ආනිසංස භාගතුන් වහන්සේ දේශනා කරනවා. භාගතුන් වහන්සේ වදාලා මේ බද්දාලි කියන සූත්‍රයේදී බද්දාලි කියන ස්වාමීන් වහන්සේට දේශනා කරනවා බද්දාලි මෙහිලා ඇතම් භික්ෂුවක් ඉන්නවා කියනවා සාසු ශාසනය තුල ශික්ෂාපද පුරමින් ඉන්නවා. භාගතුන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල ශික්ෂාපද හොඳට පුරමින් ඉන්නවා. ඒ කියන්නේ ශික්ෂාපද ප්‍රගුණ කරමින් ආරක්ෂා කරමින් ඒ සිල් පුරනවා යා. යා සීලේ හොඳට රකිමින් සීලේ පරිපූර්ණ කරගන්න මහන්සි ගන්නවා. ඔහුට මේම හිතෙනවා කියනවා මොකද්ද මං ආරණ්‍යයකට රුක් සෙවණකට පර්වත දියඇලි අසල ඒ වගේම ගිරිගුහා සොහොන ආදී වනපෙත් පාළු තැන් යන හුදෙකලා විවේක සේනාසන තියෙනවා. ඒ සේනාසනයක මම ඉන්නවා. මේ සිල් පුරණ කෙනෙක් හිතන්නේ පාළු තැනක වනාන්තරවල ඊළඟට ආරණ්‍ය රුක් සෙවණවල විවේක ස්ථානවල දියඇලි අසල මම ඉන්නවා කියලා හිතෙනවා. ඉන්නවා නම් හොඳයි මට කියලා හිතෙනවා. මේ සිල් පුරණ කෙනෙක් මේ. මෙයාට හිතෙනවා වනාන්තරවල සේනාසනවල ඈත ගිරි ගුහාවල පාළු තැන්වල මෙයාට ඉන්න
හොඳයි මෙයාට ඉන්න තිබ්බනම් හොඳයි කියලා සිල් පුරණ කෙනෙක් හිතනවා. ඊළඟට එයා එහෙම හිතලා ඒ වගේම මං සාමාන්‍ය මිනිස් ස්වභාවයට වඩා උත්තරීතර වූ ආර්ය ඥාන දර්ශනයක් විශේෂ ඥාන දර්ශනයක් ප්‍රත්‍යක්ෂ කරගන්නවා නම් හොඳයි කියලා හිතනවා. ඒක සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවාගේ උදාර වූ ආර්ය දර්ශනයක් අවබෝධ කරගන්නවා නම් හොඳයි කියලා හිතෙනවා. එහෙම හිතලා මොකද්ද කරන්නේ? ඒ සිල් පුරණ කෙනා මොකද්ද කරන්නේ? මේ ආරණ්‍ය වලට, සේනාසන වලට, රුක්සෙවන් අසල, පර්වත අසල, දියඇලි අසල, ගිරිගුහා අසල, ඒ වගේම සොහොන් වල හුදේකලා තැන්වල මෙයා වාසය කරනවා. එහෙම වාසය කරනකොට පින්වත්නි සාසුන් වහන්සේ පවා ඔහුට ගරහන්නේ උපවාද කරන්නේ. ඇයි ගරහන්නේ නැත්තේ? ඇයි? සිල් පුරණ කෙනෙක්. සිල් පුරණ කෙනෙක්. එහෙනම් සිල් පුරන් නැති කෙනෙක් එහෙම හිටියා කියලා එයාට මේ ආර්ය දර්ශනයක් ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. සිල් පුරන් නැතුව සීලයේ පුරුදු නොකර වනාන්තරවල ඉන්නවා. රුක්සෙවන් වල ඉන්නවා. පර්වත අසල ඉන්නවා. දියඇලි අසල ඉන්නවා. එයා සීලයේ පුරුදු කරන්නේ නැහැ. එහෙම හිතලා එයා උතුම් වූ ඥාන දර්ශනයක් ලබා ගන්න මටත් ඇත්තන් කියලා සිල් පුරන් නැති කෙනෙක් වනාන්තරයක ඉන්නවා. ඒ වගේ කෙනෙකුට සාසුන් වහන්සේ ප්‍රශංසා කරන්නේ නැහැ. සාසුන් වහන්සේ පවා ඒ වගේ කෙනෙක්ට ගරහනවා. ඇයි? එයා සිල් පුරන් නැතුව සීලේ පුරුදු නොකර එයා උතුම් විශේෂ ඥාන දර්ශනයක් ලබා ගන්න හැදුවට ඒක සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි සිල් පුරණ කෙනෙක් මේ විදිහට ඉන්නවා. සාසුන් වහන්සේ පවා ගරහන්නේ. ඒ වගේම නුවණැති සබ්‍රාහ්මචාරීන් වහන්සේලා ඒ දැනගෙන එයාට උපවාද කරන්නේ. ඒ කියන්නේ ගරහන්නේ එයාට උපවාද කරන්නේ. ඊළඟට දෙවියන් උපවාද කරන්නේ. ඒ කියන්නේ දෙවියන්ගෙන් පවා පැසසුම් ලබනවා. ඇයි සිල් පුරණ කෙනෙක් එයා. සීලයේ හොඳට පුරුදු කරන කෙනෙක්. එයා උත්සාහ කරන්නේ විශේෂ ඥාන දර්ශනයක් ලබා ගන්න. උත්තරීතර දෙයක් ලබා ගන්න එයා උත්සාහ කරනවා. මහන්සි ගන්නවා. ඒක දෙවියන්ගේ පවා පැසසුම් ලබනවා. දෙවිවරු පවා ගරහන්නේ එයාට. උපවාද කරන්නේ. ඊළඟට තමාගේ හිත තමාට උපවාද කරන්නේ. ඇයි? තමා දන්නවා තමා සිල්වන්ත කෙනෙක්. බලන්න මේ සීලේ ආනිසංස. තමා දන්නවා තමා සිල්වන්ත කෙනෙක්. එයා හුදේකලා තැන් වලට ගිහිල්ලා ඉන්දී සතුටු වෙනවා. ඇයි? තමන්ගේ සීලය ගැන සිහි කරන්න. එයාගේ සීලේ පුරපු කෙනෙක් නිසා, සිල් පුරණ කෙනෙක් නිසා එයා අතින් එතකොට දුස්සීලකම් සිද්ධ වෙන්නේ නැහනේ. එයා සිල් පුරණ කෙනෙක්. එයා සතුටු වෙනවා. තමාගේ හිත තමාට චෝදනා කරන්නේ නැහැ. බලන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට සාසුන් වහන්සේ පවා ගරහන්නේ, සබ්‍රාහ්මචාරීන් වහන්සේලාත් ගරහන්නේ, ඊළඟට දෙවුරුනුත් ගරහන්නේ. මේ විදිහට තමන්ගේ හිතත් තමාට චෝදනා කරන්නේ. තමන්ගේ හිතත් තමාට චෝදනා කරන්නේ. මේ වගේ කෙනෙක් මොකද්ද කරන්නේ? සාමාන්‍ය මිනිස් ස්වභාවයට වඩා උත්තරීතර ආර්ය ඥාන දර්ශනයක් විශේෂයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියනවා. විශේෂයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියනවා. බලන්න. ඇයි ඒකට හේතුව? එයා සීලේ පුරුදු කරන කෙනෙක්. එයා විශේෂ ආර්ය දර්ශනයක්, විශේෂ වූ ආර්ය ඥාන දර්ශනයක් ප්‍රත්‍යක්ෂ කරගන්නවා. බලන්න සිල් පුරණ කෙනෙකුට ඇති වෙන ආනිසංස. බලන්න සාසුන් වහන්සේ පවා එතකොට සාසුන් වහන්සේගේ පැසසුමට ලක් වෙන කෙනෙක්. ඇයි? එයා සිල්වන්තයි. සීලවන්තව ඉඳගෙන තමයි එයා පිළිවෙත් පුරන්නේ. ඊළඟට බලන සබ්‍රාහ්මචාරීන් වහන්සේලාත් දන්නවා මෙයා සිල් පුරණ කෙනෙක් කියලා ප්‍රශංසා කරනවා. එතකොට දෙවුරු පවා දන්නවා මෙයා සිල් පුරණ කෙනෙක් ප්‍රශංසා කරනවා. ඊළඟට පින්වත්නි බලන්න තමන්ගේ හිතත් දන්නවා තමන් සිල් පුරණ කෙනෙක්. මේ වගේ කෙනෙක් හුදෙකලාවේ ඉඳලා ආර්ය ඥාන දර්ශනයක් ප්‍රත්‍යක්ෂ කරගන්නවා. සීලේ නිසා
එහෙනම් බලන්න අපි පිරිසුදු කරගන්න ඕනි මුලින්ම සීලය. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයකට සීල සමාධි ප්‍රඥා හැටියට වැඩෙන්නේ. සීල සමාධි ප්‍රඥා හැටියට වැඩෙන්නේ. එහෙනම් සීලය අපි හොඳට පුරුදු කරගත යුතුයි. ඒ සීලයේ පුරුදු කිරීමෙන් තමයි සිල්වන්ත වෙලා සීලයේ හොඳට රකිමින් සිල් පුරමින් එයා මේ ධර්ම මාර්ගයේ පුරුදු කරනවා අනුපිළිවෙලට. එහෙනම් බලන්න කෙනෙක් දුස්සීල වෙලා සිල් රකින්න නැතුව එයාට කිසි දවසක පින්වත්නි විශේෂ ඥාන දර්ශනයක් ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. සාසුන් වහන්සේ ගැරහීමට ලක් වෙනවා. සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගැරහීමට ලක් වෙනවා. ඊළඟට දෙවියන්ගේ ගැරහීමට ලක් වෙනවා. තමන්ගේ හිතත් තමන්ට චෝදනා කරනවා තමා දුස්සීල නම්. එහෙනම් හොඳට කල්පනා කරන්න සීලේ කොයි තරම් අපේ ජීවිතේ පිහිට පිළිසරණ පවතිනවද? උතුම් දෙයක් කරා යන්න අපි සිල්වන්ත විය යුතුයි. සීලයක පිහිටලයි එයා ගුණධර්ම වඩන්නේ. ඒකනේ බලන්න නාගසේන මහරහතන් වහන්සේ සීලය ගැන විස්තර කරනවා. බලන්න නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා මේ සීලය ගැන විස්තර කරන මිලිඳු රජතුමාට සීලය කියන්නේ කුමක්ද? සීලයේ තියෙන ස්වභාවය විස්තර කරනවා. මහරජාණනි සීලේ ස්වභාවය මෙයයි කියනවා. මොකද්ද සීලේ ස්වභාවය? සීල කුසල් දහම් වල පැවැත්ම පිහිටීමයි. ඒ කියන්නේ සීල කුසල් දහම් පැවතීමට සීල කුසල් දහම් වල පැවැත්මේ පිහිටීම සීලය කියනවා. එහෙනම් සීලයක පිහිටලා තමයි කුසල් දහම් වඩන්නේ. කුසල් දහම් වල පැවැත්මට උපකාර වන ප්‍රධාන සාධකය කියනවා සීලය. භාගතුන් නාගසේන මහරහතන් වහන්සේ බලන්න දේශනා කරනවා ඉන්ද්‍රිය බලන්න මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග මාර්ග සතිපට්ඨාන ඉර්ධිපාද ධාන විමෝක්ෂ ඒ වගේම සමාධි සමාපatti ආදී සීලයේ මත පිහිටා තිබේ කියනවා. එහෙනම් සීලයේ මත පිහිටා තමයි මේවා තිබෙන්නේ. මේවා වැඩෙන්නේ සීලයේ මත පිහිටලා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බලන්න ඊළඟට බොජ්ජංග මාර්ගාංග සතිපට්ඨාන ඉර්ධිපාද ධාන විමෝක්ෂ සමාපatti මේ සියල්ල සීලයේ මත පිහිටා තිබේ. එහෙනම් සීලයේ මත පිහිටයි මේවා වැඩෙන්නේ. සීලයේ මත පිහිටලා තමයි මේවා වැඩෙන්නේ. එහෙනම් සීලයෙන් තොරව සීලයක් මත පිහිටන්නේ නැතුව මේවා වැඩෙන්නේ නැහැ. මේවා වෙඩින්නේ මේ කියපු ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම මාර්ගාංග මේ ධාන විමෝක්ෂ මේ දේවල් පින්වත්නි සතිපට්ඨාන ඉන්ද්‍රිය මේ දේවල් මේ උතුම් ධර්මයන් පින්වත්නි සීලයෙන් තොරව වැඩෙන්නේ නැහැ. එහෙනම් බලන්න සීලයක් මත පිහිටලයි මේවා ප්‍රගුණ කරන්නේ. මේකේ වැදගත්කම කල්පනා කරන්න. හොඳට කල්පනා කරන්න. එතකොට අපිට සීලයේ තියෙන වැදගත්කම අපිට පැහැදිලි වෙනවා. දැන් මේ ගිහි පින්නතුන් හැටියට යම් තාක්කෝ ධර්ම මේ පින්නතුන්ට හැකි ආකාරයට ධර්ම මාර්ගයේ පුරුදු කරගෙන යනකොට සීලේ කොයිතරම් වැදගත්ද? දුස්සීල වෙලා කවදාවත් පින්වත්නි ධර්ම මාර්ගයේ පුරුදු කිරීමක් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. සීලයෙන් තොරව ධර්ම මාර්ගයේ වැඩෙන්නේ නැහැ. ධර්ම මාර්ගයේ වැඩෙන්නේ නැහැ. එහෙනම් කුසල් දහම් වල මුල සීලයයි. කුසල් දහම් වල මුල සීලයයි. එහෙනම් ඒ සීලයේ ඉස්සලා පුරුදු කරගත යුතුයි. සීලය හොඳට ප්‍රගුණ කරගත යුතුයි. සීලය පිරිසුදු කරගත යුතුයි. සිල් රැකීමෙන් එයා මේ කුසල් දහම් වඩනවා. කුසල් දහම් වඩනවා. ඉතින් ඒකට මුලින්ම අපිට පැහැදීම අවශ්‍ය වෙනවනේ. ශ්‍රද්ධාවන්ත කෙනයි සීලය රකින්නේ. ශ්‍රද්ධාවන්ත කෙනා තමයි සිල් රකින්නේ. ශ්‍රද්ධාවන්ත කෙනයි මේ සීලය පුරුදු කරගෙන යන්නේ. ඉතින් බුදුරජාණන් බලන නාගසේන මහරහතන් වහන්සේ බලන්න දේශනා කරනවා මහරජාණනි සීලේ මත සිටින යෝගාවචර තෙමේ මේ සීලේ මත සීලේ පිහිටලා ඉන්න යෝගාවචර තෙමේ නැත්තම් භික්ෂුව භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් මේ සීලේ මත පිහිටලා ඉන්න කෙනා සීලේ නිසාම සීලේ මත පිහිටා පංච ඉන්ද්‍රිය වඩයි. ඔන්න බලන්න සීලේ මත පිහිටලා පංච ඉන්ද්‍රිය ධර්ම වඩන්නේ. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය. ඒතර සීලේ මත පිහිටලා වඩනවා. ඊළඟට ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය මේ පංච ඉන්ද්‍රිය වඩන්නේ සීලේ මත පිහිටලා. සීලේ මත පිහිටලා
මේවා වඩනවා කියනවා. ඉන්ද්‍රිය ධර්ම. සීලය මත පිහිටලා වඩනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම සීලය මත පිහිටලායි වැඩෙන්නේ. එහෙනම් සීලයෙන් තොරව මේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රියන් වැඩෙන්නේ නැහැ. දුස්සීල වෙලා සීලයෙන් තොරව සීල් පුරන්නේ නැතුව මේ ධර්මයන් පුරුදු වෙන්නේ නැහැ, වැඩෙන්නේ නැහැ. ඒකයි සීලයේ තියෙන වැදගත්කම කල්පනා කරලා බලන්න. ඒ නිසා සීලය හොඳට අපි පුරුදු කළ යුතු. ධර්ම මාර්ගයේ පුරුදු කරන්න කැමති පිරිසක් නම් ඔබ හොඳට සීල් පුරුදු කරන්න. ඔබට හැකි ආකාරයට ධර්ම මාර්ගයේ දියුණු කරගන්න වාසනාවක් උදා වෙනවා පින්වත්නි. සීලය පුරුදු කිරීමෙන්, සීල් රැකීමෙන්. එහෙනම් හොඳට සීලය පිරිසුදු කරගත යුතුයි. හොඳට Taman නුවණින් විමසා කල්පනා කර තමන්ගේ කයින් වචනයෙන් වෙන අඩුපාඩු දුරු කරමින් සීල් රකින්න ඕනේ. එතකොට මේ පින්නතුන්ට හැකි ආකාරයට ධර්ම මාර්ගයේ පුරුදු කරලා මේ ජීවිතේ සාර්ථකව අවසන් කරන්න හැකියාව තියෙනවා. බලන්න මේ සියල්ල අපිට ලැබෙන්නේ බුදු කෙනෙක් පහළ වෙලා මේක දේශනා කරාට පස්සේ. දැන් බලන්න තව ගැඹුරට මේ ධර්මයේ දේශනා කරනවා. මේ සීලේ නිසා මේ ධර්ම මාර්ගයේ වැඩෙන ආකාරය බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සනට විස්තර කරනවද බලන්න. ඉතින් බලන්න මේ විදිහට මේ භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා මේ ඔන්න භික්ෂුව කොයි භික්ෂුවද දැන් සිල් පුරන කෙනා සිල් වඩන සීල් පරිපූර්ණ කරන සීලයක් පුරුදු කරන භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීති සැප ඇති ප්‍රථම ධානය උපදවාගෙන වාසය කරනවා කියනවා. පළවෙනි ධානය උපදවාගෙන වාසය කරනවා කොයි කෙනාද? සිල්වන්ත කෙනා. ඒ සිල්වන්ත කෙනා ප්‍රථම ධානය උපදවාගෙන වාසය කරනවා. එතකොට එයට හේතුව කුමක්ද කියනවා බද්දාලී ශාසනය තුල ශික්ෂාව පුරන්නා වූ භික්ෂුවට යමක් වෙනවාද ඒක තමයි ඔහුට වෙන්නේ. ආන බලන්න. එහෙනම් මේ බුද්ධ ශාසනය තුල සිල්වන්ත කෙනෙකුට සීලයක් පුරන කෙනෙකුට එයා ප්‍රථම ධානය උපදවා ගන්නවා කියන කාරණේ සිද්ධ වෙන දෙයක්. සිදු වෙන දෙයක්. ඇයි? එයා සීලයක් මත පිහිටලා කුසල් දහම් වල මුල වූ සීලයක් මත පිහිටලයි එයා මේ ප්‍රථම ධානය උපදවා ගන්නේ. එහෙනම් කල්පනා කරපන් දුස්සීලකමකින් සීලයෙන් තොරව සිල් පුරන් නැතුව අපිට මේ උතුම් වූ මේ විශේෂ වූ මේ උත්තරීතර මේ ගුණධම් මේ උත්තරීතර මේ බලන්න සමාධි උත්තරීතර ධාන උපදවා ගන්න අපිට සීලයෙන් තොරව අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. හොඳට එහෙනම් සීලය අපිට තියෙන්න ඕනේ. ඒ සීලයක් පුරුදු කිරීමෙන්මයි මේ දේවල් එයාට ලැබෙන්නේ. සීල් පුරන කෙනෙකුට ඇතිවෙන දේ කියන මේ බලන්න පළවෙනි ධානයට උපදවා ගන්නවා. ඊළඟට එයාට දෙවෙනි ධානය උපදවා ගන්නවා. දෙවෙනි ධානය උපදවා ගන්නේ කොහොමද? විතර්ක ਵਿਚාරයන්ගෙන් සංසිඳීමෙන් ආධ්‍යාත්මී පැහැදීම ඇති කරවන සිතේ ඒකාග්‍ර භාවයේ පවත්වන විතර්ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීති සැපේ ඇති දෙවෙනි ධානය උපදවාගෙන වාසය කරනවා කියනවා. ඒට හේතුව කුමක්ද කියනවා? බද්දාලී ශාසනය තුල ශික්ෂාව පුරන කෙනෙකුට යමක් සිද්ධ වෙනවද? ඒ දේ තමයි ඔහුට වෙන්නේ කියනවා. ඇයි? ඒ සිල්වන්ත පුරන කෙනෙකුට දෙවෙනි ධානය උපදවා ගන්න වාසනාව තියෙනවා. බලන්න පින්වත්නි, කොයිතරම් ආශ්චර්යද මේ සීලය. ඇයි සිල් පුරන කෙනෙක් පළවෙනි ධානය උපදවා ගන්නේ? සිල් පුරන කෙනෙක් දෙවෙනි ධානය උපදවා ගන්නේ. දෙවෙනි ධානය උපදවා ගන්නේ. සීලී මත පිහිටලා මේ හොඳට පුරුදු කරනවා එයා. බලන්න මේ ධර්ම මාර්ගයට කොයිතරම් උපකාරද සීලය. ඒකනේ සීලේ මත පිහිටලා සීල සමාධි ප්‍රඥා හැටියට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පුරුදු වෙන්නේ. ආර්ය මාර්ගයේ වැඩෙන්නේ සීල සමාධි ප්‍රඥා. ඒතර බලන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම භික්ෂුව ප්‍රීතියටත් ඇලෙන්නේ ඒ වගේම උපේක්ෂාවෙන් යුතුව සිහියෙන් යුතුව නුවණින් යුක්තව වාසය කරනවා කියනවා. වාසය කරනවා කයින් සැපයක්ද විඳිනවා. ආර්යයන් වහන්සේලා යම් සමාධියකට උපේක්ෂා සහිත සිහිනුවණ ඇති සැප විහරණය කියලා පවසනවද ඒ තුන්වෙනි ධානය
උපදවාගෙන වාසය කරනවා. බද්දාලියකට හේතුව කියනවා මොකද්ද කියනවා? සාසු ශාසනය තුල සිල් පුරන කෙනෙකුට ඇති වෙන දේ ඕක කියනවා. එහෙනම් එයා පළවෙනි ධානය උපදවා ගන්නෙත් සිල් පුරමින් සීලේ නිසා. දෙවෙනි ධානය තුන්වෙනි ධානය උපදවා ගන්නවා. එයා සීලයක පිහිටලා සිල් පුරමින් සිල් වඩන කෙනෙකුට ඇති වෙන දේ කියනවා මේ. එහෙනම් සීලයක් පුරන්නේ නැති කෙනෙකුට මේ උතුම් දේවල් ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මනුස්ස ස්වභාවය ඉක්මවාගේ මේ උත්තරීතර දේවල් ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ සිල් පුරන්නේ නැති කෙනෙකුට. සිල් පුරන කෙනෙකුටයි මේ ආනිසංස තියෙන්නේ. එහෙනම් බලන්න පින්වත්නි අපිට මේවා සතුටු වෙන්න ඕනේ අහලා. ඔබ මේවා අහලා හිතේ පැහැදීමක් ඇති කරගන්න, ප්‍රසාදයක් ඇති කරගන්න මේ ධර්මයේ ගැන විශේෂයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝරත්නය ගැන බලන්න මේ විදිහට තමයි අපි මේ කෙමෙන් ධර්ම මාර්ගයේ කරා යන්න මේ ජීවිත අවබෝධය පිණිස ඇති වෙන උතුම් දේවල් අපේ ජීවිතේ ලබා ගන්න පුළුවන් මූලික තැන කොමක්ද? සීලය. සීලේ පුරුදු කිරීමෙන් මේ උත්තරීතර දේවල් ලබා ගන්න හැකියාව තියෙන්නේ සීලේ නිසා. බලන්න ඒ වගේම භාගතුන් වහන්සේ දේශනා කරනවා බද්දාලි ওই විදිහටම භික්ෂුව සමාධිගත සිත් ඇතිව ඔන්න දැන් දේශනා කරන ඒ වගේම භික්ෂුව මේ සැපේද ප්‍රහාණය කරමින් දුක්ඛේද සැප දුක ප්‍රහාණය කරමින් කලින්ම සොම්නස් දොම්නස් ඉක්ම යාමෙන් දුක් සැප රහිත වූ උපේක්ෂා සති පාරිශුද්ධියෙන් යුක්තව සතරවන ධානය උපදවාගෙන වාසය කරනවා. ඒකට හේතුව කුමක්ද බද්දාලි? සාසු ශාසනය තුල සිල් පුරන කෙනෙකුට ඇති වෙන දේ ඔයයි කියනවා. එහෙනම් එයා පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය උපදවාගෙන එයාට වාසය කිරීමේ වාසනාව තියෙනවා. ඇයි? එයා සිල් පුරන කෙනෙක්. එයා ඈත වනාන්තරවල ඉන්නවා. ගිරි ගුහාවල ඉන්නවා. ඒ පර්වත අසල ඉන්නවා. පර්වත පාමුල ඉන්නවා. ඒ වගේම එයා ඉන්නවා සොහොන්වල, හුදෙකලා තැන්වල, පාළු තැන්වල ඉන්නවා. සාසුන් වහන්සේ පවා ප්‍රශංසා කරනවා. ඇයි? සිල් පුරන කෙනෙක්. දෙවියන් ප්‍රශංසා කරනවා. සබ්‍රහ්මචාරීන් වහන්සේලා ප්‍රශංසා කරනවා. තමන්ගේ හිතත් තමන්ට චෝදනා කරන්නේ නැහැ. ඒ වගේ කෙනෙකුට පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය උපදවා ගන්නවා කියන කාරණේ සිද්ධ වෙන දෙයක්. ඇයි? කුසල් දහම් වල මුල පිරිසිදුයි. ඒ තමයි සීලය. එහෙනම් කුසල් දහම් වල මුල පිරිසිදු කරන්නේ නැතුව මේ උතුම් දේවල් ලබා ගන්න අපිට කවදාවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. කවදාවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බලන්න. ඒ වගේම භික්ෂුව ওই විදිහට සමාධිගත සිතින් යුතුව දැන් හතරවෙනි ධානයට පැමිණලා ඉන්නේ. හතරවෙනි ධානයට පැමිණිලා ওই විදිහට සමාධිගත සිතකින් යුක්තව වාසය කරනකොට හිත හොඳට සමාධිගත වුණාට පස්සේ හිත පිරිසිදු වුණාම සිත බබලනකොට දැන් හතරවෙනි ධානයේ හොඳට හිත පිරිසිදු වෙන්නේ උපේක්ෂාව පාරිශුද්ධ උපේක්ෂාවනේ තියෙන්නේ. ඒ වෙලාවේ හිත හොඳට බබලනවා පිරිසිදුයි නීවරණයටපත් වෙලා. හිත හොඳට බබලනකොට සිතේ කිලිටි පහ වුණාම උපක්ලේශ නැති වුණාම සිත මෘදු වුණාම හතරවෙනි ධානයේ පාරිශුද්ධයිනේ. හිත පාරිශුද්ධයි. මේ නීවරණ කිසි දෙයක් නැහැ. අවබෝධයට සුදුසු වන අවබෝධයට සුදුසු වුණාම ඒ හිත නොසිල්වී තිබුණාම අකම්පිත වුණාම ඒ හිත Taman කලින් ගත කළ ජීවිත ගැන දැකීමේ නුවණ ලබා ගන්න හිත මෙහෙවනවා කියනවා. ඒ කියන්නේ හතරවෙනි ධානයට පැමිණිලා තමයි පෙර ජීවිත සිහි කිරීමේ නුවණ ලබා ගන්න සිත මෙහෙවනවා. ඒ කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ උපදවා ගන්න හිත මෙහෙවනවා යා. හිත මෙහෙවනවා. එතකොට ඔහුට නොඒක ආකාරයෙන් තමන් ගත කළ ජීවිතය සිහි වෙනවා. නොඒක ආකාරයෙන් තමා ගත කළ පෙර ජීවිත සිහි වෙනවා යා. ඒ පෙර ජීවිත ආත්මව 2ක් 3ක් 4ක් 5ක් දහසක් දසදහසක් සංවට්ට කල්ප විවට්ට කල්ප ආදී වශයෙන් එයාට ආපස්සට සිහි කරන්න හැකියාව තියෙනවා. සිහි කිරීමේ හැකියාව තියෙනවා. එයා පෙර ජීවිත සිහි කරනවා. තමන් ආපු ගමන් මාර්ගයේ සිහි කරනවා. ඒකට කියන පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. තමා පෙර ගත කළ ජීවිතයේ ජීවිත දැකීමේ ඥානෙ
තමා පෙර සසරේ කොයි විදිහට මේ ඉපද මෙරි කොයි විදිහට තමන් ආවේ මේ ගෝත්‍රව අනුව මේ නම් අනුව මේ දේවල් කෑවේ බිව්වේ මේ දේවල් ඇන්දේ මේ විදිහට සැප දුක් විඳා කියලා ඒ පෙර ජීවිත සිහි කරද්දී එයාට ඒ අවබෝධය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. පෙර ජීවිත සිහි කරනවා. තමා ආපු ගමන් මඟ. ආන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානය එයාට ලබා ගැනීමේ හැකියාව උදා වෙනවා. ඒකට හේතුව කුමක්ද කියනවා? බද්දාලි සාසු ශාසනය තුල ශික්ෂා පුරන්නා වූ භික්ෂුවකට යමක් වෙනවාද? ඒක තමයි ඇති වෙන්නේ. ආන් බලන්න. හොඳට සාසු ශාසනය තුල සිල් පුරන කෙනෙක් සීලයක් හොඳට ප්‍රගුණ කරන කෙනෙකුට පින්වත්නි පුබ්බේ නිවාසානුස්සති ඥානය උපදවා ගන්නවා කියන කාරණේ සිද්ධ වෙන දෙයක් එයාට. එයා පුබ්බේ නිවාසානුස්සති ඥානය උපදවා ගැනීම එයාටින් සිදු වෙන දෙයක්. පෙර ජීවිත සිහි කිරීමේ ඥානය උපදවා ගැනීම එයාටින් සිද්ධ වෙන දෙයක්. ඇයි? එයා සිල් පුරන කෙනෙක්. කුසල් දහම් වල මුල පිරිසුදු කරගෙනයි එන්නේ. ඒ පිරිසුදු කරගෙන තමයි අනුපිළිවෙලට ධානය උපදවාගෙන එයා පුබ්බේ නිවාසානුස්සති ඥානය උපදවාගන්නේ. සීලයෙන් තොරව අපිට මේ කියන පුබ්බේ නිවාසානුස්සති ඥානය උපදවා ගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් බලන්න සිල් පුරමින් සීලයකට පැමිණිලා එයා මේ දේවල් පුරුදු කරන්නේ. සීලයකට පැමිණිලා බලන්න මේ උත්තරීතර මිනිස් ගුණධම් මේවා. උත්තරීතර ඥාන දර්ශන මේවා. එන මේ වගේ උත්තරීතර උදාර මනුස්ස ස්වභාවය ඉක්මවාගේ උතුම් ඥාන දර්ශන ලබා ගන්න පාදක වෙන මූලික කාරණේ සීලය. එයා සීලයක පිහිටලා තමයි මේවා ප්‍රගුණ කරන්නේ. මේවට යොමු වෙන්නේ. කොච්චර බලන්න මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල පෙන්වා දෙනවද මේ සීලයේ තියෙන වැදගත්කම. සීලයේ තියෙන උදාර භාවයේ බලන්න මේ දේශනා කියවනකොට අපිට පැහැදිලි වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ওই විදිහට භික්ෂුවගේ හිත සමාධිගත වෙනකොට ඒ වගේම සිත පිරිසුදු වුණාම බබලනකොට සිතේ කිලිටි පහ වුණාම උපක්ලේශ නැති වුණාම සිත මෘදු වුණාට පස්සේ ඒ වගේම සිත අවබෝධයට සුදුසු වුණාට පස්සේ නොසිල් වෙන ස්වභාවයට පත් වුණාට පස්සේ අකම්පිත වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අන්‍ය සත්වයන් මේ සත්වයන් චුත වෙන උපදින ආකාරයේ දැකීමේ නුවණ ලබා ගන්නවා. ඒ තමයි චුතූපපාත ඥානය. ලබා ගන්නවා. එයා ඒ චුතූපපාත ඥානය ලබා ගන්නවා. සාමාන්‍ය මිනිස් ස්වභාවයේ ඉක්මවාගේ මේ උත්තරීතර ඥාන දර්ශනයන් මේවා. චුතූපපාතයේ ලබා ගන්න. චුතූපපාත ඥානය එයා ලබා ගන්නවා. දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානුස කියන සත්‍යයේ පස්සති. සාමාන්‍ය දිව්‍ය සාමාන්‍ය දර්ශනපති ඉක්මවාගේ මනුෂ්‍ය දර්ශනපති ඉක්මවාගේ පිරිසිදු දිවසින් එයා මේ සත්‍යයන් කර්මානුරූපව උපදිනවා දකිනවා. උපදිනවා චුත වෙනවා දකිනවා. කර්මානුරූපව සත්වයා උපදින චුත වෙන ස්වභාවයේ දකිනවා. චුත වෙන උපදින ස්වභාවයේ දකිනවා. ඒ වගේම ඒ සත්‍යෝ උස් පහත් ලස්සන කැත සුගති දුගති ලෝකවල කර්මානුරූපව මේ සත්‍යයන් උපදිනවා චුත වෙනවා දකිනවා. ඒ යහපත් කර්මයක් කරොත් යහපත් තැනක උපදලා ඉන්නවා දකිනවා. අයහපත් කර්මයක් කරොත් අයහපත් තැනක උපදිනවා දකිනවා. මේ විදිහට කර්මානුරූපව මේ සත්වය උපදිනවා චුත වෙනවා දැකීමේ ඥානය වෙන චුතූපපාත ඥානය උපදවා ගන්නවා. බද්දාලි ඒකට හේතුව කුමක්ද කියනවා? බද්දාලි සාසු ශාසනය තුල සිල් පුරන කෙනෙකුට ඇති වෙන දේ තමයි ඔය සිද්ධ වෙන්නේ. බලන්න පින්වත්නි, ඔබ ආස කරන්න සීලයට. අනේ උතුම් සීලයක් නිසා බලන්න මේ සාමාන්‍ය මිනිස් ස්වභාවයන් ඉක්මවා ගිය උත්තරීතර වූ ඥාන දර්ශනයන් ලබා ගන්න වාසනා මහිමයක් තියෙනවනේ. එහෙනම් සීලේ පුරුදු කරන කෙනෙකුට ඇතිවෙන ලාභය මේ උදාර විපාක බලන්න.
එයා ධ්‍යාන 4 උපදවාගෙන පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ උපදවා ගන්නවා. පුබ්බේ නිවාසානුස්සති ඥානෙ උපදවා ගන්න හැකියාව තියෙනවා. චතුූපපාත ඥානෙ උපදවා ගන්න හැකියාව තියෙනවා. ඒ සීලය නිසා සිල් පුරන කෙනෙකුට ඇති වෙන ලාභය මේ. සිල් පුරන කෙනෙකුට ඇති වෙන ලාභය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ওই විදිහට බද්දාලි හොඳට මේ හිත සමාධිගත වුණාට පස්සේ හිත පිරිසුදු වුණාට පස්සේ බබලනකොට මේ හිතේ කිලිටි පහ වුණාට පස්සේ ඊළඟට උපක්ලේශ නැති වුණාට පස්සේ හොඳට මෘදු වුණාට පස්සේ මේ හිත අවබෝධයට සුදුසු වුණාට පස්සේ නොසෙල්ලෙන ස්වභාවයට අකම්පිතව තිබ්බට පස්සේ මේ හිත ආශ්‍රව ක්ෂය කළ බවට අවබෝධය ලැබීමේ නුවණ ලබා ගන්න හිත මෙහෙවනවා. ඒ කියන්නේ ආශ්‍රවයන් ශ්‍රේ කරන්න ආශ්‍රව ක්ෂය කිරීමේ නුවණ ලබා ගන්න. ඒ කියනවා ආසවක්කේ ඥානෙ. ආසවක්කේ ඥානෙ ලබා ගන්න හිත මෙහෙවනවා. හිත මෙහෙවනවා. එතකොට ඔහුට අවබෝධ වෙනවා ඉදන් දුක්ඛන්ති යථා භූතං පජානාති. මේ තමයි දුක නම් වූ ආර්ය සත්‍ය කියලා අවබෝධ වෙනවා. අයන් දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති. මේ තමයි දුක හටගන්න හේතුව කියලා අවබෝධ වෙනවා. අයන් දුක්ඛ නිරෝධෝති යතහ භූතං පජානාති. මේයි දුක්ඛ නිරෝධය කියලා අවබෝධ වෙනවා. අයන් දුක්ඛ සමුදයෝති යතහ භූතං පජානාති. මේ දුක්ඛ අයන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යතහ භූතං පජානාති. මේ දුක නැති කරන්න තියෙන මාර්ගය මෙයයි කියලා එයාට අවබෝධ වෙනවා. එයාට අවබෝධ වෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය එයාට අවබෝධ වෙනවා. එයාට අවබෝධ වෙනවා. ඊළඟට කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන්නේ මෙයයි කියලා අවබෝධ වෙනවා. අවබෝධ වෙනවා. ඒ විදිහට අවබෝධ වෙනකොට පින්වත්නි මේ ওই විදිහට යථාර්ථය දැක්කට පස්සේ කාමාසවාප චිත්තං විමුච්ඡති. කාමාශ්‍රවයන්ගෙන් හිත නිදහස් වෙනවා. භවආශ්‍රවාප චිත්තං විමුච්ඡති. භවආශ්‍රවයන්ගෙන් හිත නිදහස් වෙනවා. අවිජ්ජාස්වාපි චිත්තං විමුච්ඡති. අවිජ්ජා ආශ්‍රව වලින් ඔහුගේ හිත නිදහස් වෙනවා. නිදහස් වෙනවා. නිදහස් වුණාට පස්සේ බලන්න ඒ විදිහට නිදහස් වුණාට පස්සේ ඒ භික්ෂුවට අවබෝධ වෙනවා. නිදහස් වුණාම සියලු දුකින් Taman නිදහස් වූ බවට අවබෝධය ඇති වෙනවා කියනවා. අවබෝධය ඇති වෙලා කීනා ජාති වුසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තා යාති පජානාතීති. එයාට මේ තමයි අන්තිම උපත. මේ බඹසර වාසයේ සම්පූර්ණ කළා. කලියුත් කළා. ආයේ මට මේ කලියුතු දෙයක් නැත. සියල්ල ප්‍රගුණ කළා අවසන් කලියුත්තක් නැහැ. ආයේ මා සසරට වැටෙන්නේ නැහැ කියලා දැනගන්නවා. සසරට වැටෙන්නේ නැහැ කියලා දැනගන්නවා. ඒකට හේතුව කුමක්ද කියන බද්දාලි සාසු ශාසනය තුල සිල් පුරන කෙනෙකුට ඇතිවන දේ තමයි වෙලා තියෙන්නේ කියනවා. එහෙනම් පින්වත්නි බලන්න කොයිතරම් ආශ්චර්යද. ආශ්‍රව ප්‍රහාණය කළා අරහත්ත්වයටපත් වෙන්න, නික්ලේශී වෙන්න, මේ සංසාර ගමනෙන් එතර වෙන්න, සියලු රාග දේශ මොහ දුරු කරලා සංසාරයෙන් එතර වෙන්නත් පාදක වෙන මූලික කාරණේ සීලය. එහෙනම් සීලයක පිහිටලා බලන්න සීලයක පිහිටලා සීලේ පදනම් කරගෙනයි එයා මේවා පුරුදු කරන්නේ. එහෙනම් සිල්වන්ත කෙනෙකුට ඇතිවන ඉරණම සිල්වන්ත කෙනෙකුට ඇතිවන දේ තමයි කියනවා ආශ්‍රව ශේ කළා අරහත්ත්වයටපත් වෙනවා කියන කාරණේ සිල් පුරන කෙනෙකුට ඇතිවෙන දෙයක් කියනවා. එහෙනම් සිල් පුරන්නේ නැති දුස්සීල වූ සීලේ ප්‍රගුණ කරන්නේ නැති කිසි කෙනෙකුට ආශ්‍රව ප්‍රහාණය කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අරහත්ත්වයට පත් වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙනම් සීලයක් ප්‍රගුණ කරන හොඳට සීලේ වඩන සීලේ පරිපූර්ණ කරන කෙනෙකුටයි මේ සීල රාග දේශ මොහ දුරු කළා උතුම් වූ අරහත්ත්වයට පත් වෙන්න වාසනාව තියෙන්නේ. මේ වගේ උදාරෝ උතුරු මිනිස් දහම ලබා ගන්න වාසනාව තියෙන්නේ පින්වත්නි සීල් පුරන කෙනෙකුට. දැන් කල්පනා කරලා බලන්න පින්වත්නි සීලය කියන්නේ කොයිතරම් උතුම් දෙයක්ද මේ සීලේ. කොයිතරම් උතුම් දෙයක්ද. ඔබ කල්පනා කරලා බලන්න දැන් කොයිතරම් අපිට උදාර වූ මේ යහපතක් ඇති වෙන
උත්තම දෙයක්ද එතකොට මේ උතුම් සීලය. ඒ සීලයක් නිසා එතකොට අපේ ජීවිත ලැබෙන රැකවරණය මෙපමණයි කියලා ප්‍රමාණ කරන්න බෑ. ප්‍රමාණ කරන්න බෑ. බලන්න මේ බුදුරජාණන් වහන්සේගෙන් දෙවි කෙනෙක් ඇවිල්ලා අහම ප්‍රශ්නයක් භාග්‍යතුන් වහන්සේගෙන් මොකද්ද? අන්තෝ ජටා බහි ජටා ජටායේ ජටිතා පජා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ජීවිතේ ඇතුළතත් තියෙන්නේ අවුල්, පිටතත් තියෙන්නේ අවුල්. ඒ වගේ මේ සත්ව ප්‍රජාව අවුලෙන් අවුලට ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඇතුළේ ගැට ගැහිලා කෙලෙස් වලින් බාහිරත් ගැට ගැහිලා සත්ව ප්‍රජාව මේ මොකද්ද භාගතුන් වහන්සේ වදාරනවා මේ ඒ දෙවියා අහනවා. ඒ දෙවියා අසා සිටිනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මේ සත්වයා අවුලෙන් අවුලටම ගැට ගැහිලා තියෙන්නේ. තන්තං ගෝතම පුච්ඡාමි කෝ ඉමං විජටේ පජන්ති. මේ ගෞතමයන් වහන්සේ දැන් මේ දෙවි කෙනා අහනවා ගෞතමයන් වහන්සේ කවරෙක්ද මේ අවුල ලියාගන්නේ? කෝ වගේ කෙනෙක්ද මේ අවුල ලියාගන්නේ කියනවා. මේ අවුල නැත්තම් මේ ගැටය ලියාගන්නේ කෝ වගේ කෙනෙක්ද කියනවා. මොන වගේ කෙනෙක්ද මේ අභ්‍යන්තරයේ තියෙන මේ ගැට කෙලස් ගැට බාහිරට ගැට ගැහිලා තියෙන ආකාරය මේ විදිහට අවුල් වෙලා තියෙන මේ කෙලෙස් සහිත ජීවිතේ ලියාගන්නේ කොයි වගේ කෙනෙක්ද කියනවා. භාගතුන් වහන්සේ වදාරනවා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. බලන්න හොඳට මේ ප්‍රඥාවන්ත මිනිසයා සිහිනුවන තියෙන ප්‍රඥාවන්ත මිනිසයා සීලේක පිහිටලා එයා වඩනවා ප්‍රඥාවත් හිතත්. සීලේක පිහිටලා සිතත් ප්‍රඥාවත් වඩනවා කියනවා. ආතාපි නිකපෝ බික්ඛු සෝ ඉමං විජටේ ජටන්ති. බලන්න කෙලස් තවන වීරිය ඇති ස්ථානෝතිත ප්‍රඥාවක් තියෙන ඒ භික්ෂුව කියනවා මේ ගැටේ ලියාගන්නේ. මේ ගැටේ ලියාගන්නේ. දැන් කල්පනා කරලා බලන්න පින්වත්නි. එහෙනම් මේ ජීවිත අභ්‍යන්තරයේ ඇතිවෙන කෙලස් ගැටේ පවා ලියාගන්න උපකාර වෙන ප්‍රධාන සාධකයක් සීලය. එහෙනම් සීලේ මත පිහිටලා තමයි ප්‍රඥාවන්ත කෙනා ප්‍රඥාවත් හිතත් වඩන්නේ. එහෙනම් සීලයෙන් තොරව ප්‍රඥාවත් හිතත් වැඩෙන්නේ නැහැ. එහෙනම් සීලේ මත පිහිටලා එයා ප්‍රඥාවත් හිතත් වඩනවා. වඩලා මේ අවුල ලියා ගන්නවා. ඒ නිසා පින්වත්නි අපේ ජීවිතේ මේ උදාර දහම් කාරණා හොඳට හිතට ගන්න. හිතට අරගෙන කල්පනා කරන්න මං සීලේ හොඳට පුරුදු කරනවා. සීල් පුරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ සීල් පුරමින් මේ බුද්ධ ශාසනයේ ධර්මයේ අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඉතින් ඒ නිසා අප සීල දෙනාට මේ උතුම් දහම් කාරණා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කර ගැනීම පිණිස උපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙවියෝ සතුට සිතින් මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයන්ගෙන් වැඩිත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න මේ උදාාර පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. සිසිර කුමාර මහත්මයා නමින් මීට වසර 6කට පෙර එනම් 2015 සැප්තැම්බර් 19 වන දින දඹුල්ල කලුන්දෑවේ පදිංචිව සිට මිය පරලෝකීය ඥානවතී මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සිසිර කුමාර මහත්මයා නමින් මිය පරලෝකීය හීම්බණ්ඩා පියාණන්ට චතුරංගනී මහත්මිය නමින් මිය පරලෝකීය මාළනී මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ උදව් උපකාර කරපු සියලු දෙනා නමින් මේ පරලෝකීය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිතේ සපවත් වේවා සුවපත් වේවා. සසර දුකින් අත් මිදීමට මේ උදාාර පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. චතුරංගනී මහත්මියගේ පියාණන් වන ඩී.ජී. සිරිල් මහත්මයාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිර ජීවනයේ දීර්ඝායු සැප සම්පත් ලබත්වා. දායකත්වයේ දරූ පින්නතුන්ට ගුරුවරුන්ට සහෝදර සහෝදරියන්ට සහ දූ දරුවන්ට
එම පවුල්වල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰවපකාරයෙන්ම සාර්ථක වේවා. ඒ පින්නතුන් කරන ධාර්මික රැකරක්ෂා කටයුතු සාර්ථක වේවා. සෝසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උදාාර පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුන අසපුවාසී සීලෝම් පින්වත් ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. රටවාසී ලෝවාසී සීල ගුණදම් පුරන පිළිවෙත් පුරන සීලෝම් ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක දරුදරියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. ශ්‍රද්ධා රූපවාහිනී ලක්කුරු ගුවන් විදුලියේ සේවය කරන දරුදරියන්ට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකින්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අද දින අයං වස්සාන කාලෝ සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන ඇමරිකාවේ කැලිෆෝනියාවෙහි පදිංචි පින්වත් සිසිර කුමාර මහත්මයා, වසන්ති චතුරංගනී මහත්මිය, සුදම් අනුත්තර පුතුණුවන් අමාසා කඳුලිනී දියණියසා සනුත් බණ්ඩාර පුතුණුවන් ඇතුළු පවුලේ සෑම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍යානුභව බලයෙන් ඒ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සැප සම්පත් ලබත්වා. ඒ පින්නතුන් කරන ධාර්මික රැකරක්ෂා කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰවපකාරයෙන්ම සාර්ථක වේවා. සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උදාාර පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම නිවසේල සිට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන දකබලා සතුටු වන ඔබ සෑම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍යානුභව බලයෙන් ඔබ සියලු දෙනාද නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සැප සම්පත් ලබත්වා. ඔබ සෑම දෙනාටද මේ උදාාර පුණ්‍ය ධර්මයන් ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කර ගැනීම පිණිස මේ සියලු පින් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.